මූලික වශයෙන් මේ මොකද්ද දැන් වෙලා තියෙන දේ ඉස්සරහට වෙන්නේ මොකද්ද? ඔය ටික තමයි පැහැදිලි කරලා මේ ගොඩක් අය දැන් ඉලෙක්ට්‍රොනික්ස් කියපුවම බය වෙනවා. එහෙනම් බය වෙන්න ඕකේ අමාරු දේවල් නෑ ලොකු ගණන් නෑ පොතේ. හරි අපේ ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියපුවම මේ ලොකු ගණන් තියෙන පාඩමක් නෙමෙයි මේක ප්‍රායෝගික භාවිත පිළිබඳව තියෙන්නේ. හරි ඉතින් එහෙම අමාරු දෙයක් නෙමෙයි. එකම දේ සමහරට ගණන් තියෙනවා නම් ලේසි වෙන්නත් පුළුවන්. මොකද මම බෝඩ් එකේ හදනවා ගාන සමීකරණ දෙනවා ගණන් ටික කියලා දෙනවා. මෙතන තියෙන එකම අවාසිදායක තත්ත්වය තමයි සමහර දේවල් අර රූප සටහන් එහෙම නැත්නම් උපකරණ දිහා බලලා උපකරණ අතපත ගාලා ඒවා භාවිත කරලා එහෙම ඉගෙන ගන්න ක්‍රමවේදයක් තමයි අපිට මේ BSc වල ඉලෙක්ට්‍රොනික්ස් කියලා තියෙන ප්‍රායෝගික දේවල් තමයි තියෙන්නේ. ඒක අමාරුයි ඇත්තටම. දැන් මල්ටිමීටරය කියන්නේ මම ඔයාලට කිව්වට වැඩක් නැහැ මල්ටිමීටරේ පුතේ පාවිච්චි කරන ධාරා විභවාන්තරේ ප්‍රතිරෝධයමයි ඉන්නේ කියලා. කවදාකවත් ඔයාලගෙන් ඕක අහන්නේ නැහැ. කලාතුරකින් ඇහුවොත්. ඔයාලගෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන මල්ටිමීටරේ භාවිත කරන විදිය. ඔයාලට මල්ටිමීටරේ භාවිත කිරීමේ හැකියාව තියෙන්න ඕන. හරි. ඉතින් ඒ හැකියාව දෙන්න පුළුවන් වෙයිද නැහැ. මම දැක්කා Facebook එකේ මේ ලස්සන ෆොටෝ එකක් මේ ඊයේ පෙරේද ෂෙයා වෙලා තිබුණා. ඔන්ලයින් අධ්‍යාපනයෙන් පසු කියලා. හරි. දැන් අපි කියනවානේ මේ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ සිවිල් ඉංජිනේර පැත්තෙන් ගැන කතා කරනකොට අපි කියන කොන්ක්‍රීට් හදන්න සිමෙන්ති ගල් වැලි. හරි ඕනක් කියලා. දැන් මේ ෆොටෝ එකක් දාලා තියෙනවා පාලමක් හදලා තියෙන. ඒවල තමයි දැක්කත් දන්නේ. පාලමක් හදලා තියෙන විදිය අර සිමෙන්ති කොට්ට ටික බටේ වගේ තියෙනවා මෙහෙම අර දැන් වතුර බැහැලා යන බටේ තියෙනවානේ. හරි. බටේ මෙහෙම තියලා හරි මේ වටේට සිමෙන්ති කොට්ට ටික අහුරලා. හරි සිමෙන්ති කොට්ට ටික මෙහෙම අහුරලා. හරි ඔන්ලයින් අධ්‍යාපනයෙන් පස්සේ මේ පාලම් හදන විදිය. හරි ඔන්න සිමෙන්ති හරි. හරි සිමෙන්ති කොට්ට ටික අහුරලා. ඊට පස්සේ මේක උඩින් අර මැටල් එහෙම දාලා. හරි. පාලම හදලා තියෙන විදිය. ඔන්ලයින් අධ්‍යාපනයෙන් පස්සේ ඇයි ඉතින් අපි කියනවානේ ළමයි මේ කොන්ක්‍රීට් හදන්න ගල් වැලි සිමෙන්ති මේවා තමයි මිශ්‍ර කරන්න එකතු කරන්න පාවිච්චි කරන්න ළමයි ඉතින් කොන්ක්‍රීට් එක අනලා පුරුවක් නෑනේ සිමෙන්ති කොට්ට ටික තියලා ඒ උඩින් මැටල් ටිකක් දාලා වැලි ටිකක් දාලා පාලමක් හදනවා. හරි ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රායෝගික පැත්තේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. තියරි ඉගෙන ගන්න ඇත්තටම ප්‍රශ්නයක් නෑ. ප්‍රායෝගික දේවල් වලට එනකොට පොඩි ගැටලුකාරී තත්ත්ව තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික්ස් වලදී ওই ප්‍රශ්න එනවා. බලමු. ඒක මුල් හරි අවුලක් නෑ. ටික පස්සට යනකොට තමයි අර ප්‍රායෝගික දේවල් වැඩි වෙන්නේ. එතකොට ඉතින් චොට්ටක් ප්‍රායෝගිකව කළා නම් හොඳයි. නමුත් අවුලක් නෑ අපි කරමු. කොහොමත් අපිට ප්‍රැක්ටිකල් වලට වෙනම කාලයකුත් ලැබෙනවනේ. අපි ඒ කාලය තුලම ප්‍රැක්ටිකල් ටික වෙනම කරගමු. හරි එහෙම නැත්නම් ඉතින් මට පුළුවන් මෙතන මෙහෙම තියාන කරන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. ඔයාලට හරියට රූප පේන්නේ නැහැනේ. එච්චර නේද? හොඳට පේන්නේ නැහැනේ. අපි උත්සාහ කරමු. මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. right. අපි එනවා පොතේ චුට්ටක් අපේ නෝට් එකේ ආපස්සට එමු. පිටු අංක එන්න ඕනවාලා පිටු අංක 25ට එන්න. නැවත පොඩ්ඩක් මතක් කරගෙන එමු. පිටු අංක 25 තියෙනවා මෙන්න මෙහෙම මාතෘකාවක්. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වැදගත් වන යටිතල පහසුකම් හා සේවා මතක ඇති නේද? ඒ අනුව අපි කිව්ව පොතේ මේ යටිතල පහසුකම් හා සේවා කාණ්ඩ වර්ග තුනයි. මොනවද? උපකාරක සේවා, ප්‍රලේඛනය සහ පහසුකම් සැපයීම. පැහැදිලිද? ඒතර උපකාරක සේවා කියන්නේ මොනවද කියන එක අපි සාකච්ඡා කළා. ඒ යටතේ විශේෂයෙන්ම අපි සාකච්ඡා කරපු මාතෘකා දෙකක් තිබුණා. ඒ තමයි පුතේ මේ මූල්‍යමය පහසුකම් කියන ගැන අපි කතා කළා. හරිද? දැන් මූල්‍යමය පහසුකම් යටතේ විශේෂයෙන් අපි කියනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ පවතින ව්‍යාපාරයක් තවදුරටත් පුළුල් කරන්න අපිට අවශ්‍ය වන ඒ මූල්‍යමය නැත්නම් ඒ ප්‍රාග්ධනය හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. හරි එකක් තමයි Taman සතු මුදල් යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයෙන් ලැබෙන ලාභම අපිට ව්‍යාපාරයට යොදවන්න පුළුවන් නැවත. එහෙමත් හැකියාවක් නැත්නම් අපිට ණයක් විදියට මුදල් ප්‍රාග්ධනය ලබා ගන්න පුළුවන්. ණය වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා අපි සුද්ධ ණය සහ කල්බදු. ඒතර අපි සුද්ධ ණය ගැන කතා කළා, කල්බදු ගැන කතා කළා. ඉතින් ඔය විදිහට ඒ ටික කතා කරලා ඊළඟට අපි මේ නීති රෙගුලාසි සම්බන්ධව ඒකත් අර උපකාරක සේවා යටතේ මෙන එකක් නීති රෙගුලාසි සම්බන්ධව කතා කිරීම කළා.
හරි පිටු අංක 29 හරි ඒතර අපි එතනදී කිව්වා යම් සංවිධානයක් ක්‍රියාකාරකමක් හෝ පද්ධතියක් පාලනය කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා බලපාන මූලධර්ම. ඒතර මේ මූලධර්ම වලට නීතිමය පසුබිමක් තියෙන්නත් පුළුවන් කිව්වා. නීතිමය පසුබිමක් සමහරට නැති වෙන්න පුළුවන්. ඒවට සාර ධර්ම නැත්නම් සදාචාරාත්මක දේවලුත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට මේ වගේ දේවල් මේවට නීති නෑ මම කියන්නේ නැති එක උදාහරණ අද තව නීතියක් කියන්න මූලධර්ම සදාචාරාත්මක දෙයක් කියන්න. දැන් උදාහරණයක් විදිහට වෙන ආයතනයක සේවකයෙක් අපි බලෙන් කියන්නේ නේද? එයාව අපි ගන්නවා මොන හරි කියලා අපි වාට මේවා දෙන්නම් කියලා එහෙම ගන්නවා. එයා එන එක කමක් නැහැ. එයා හිතලා එයා ඒකෙන් අයින් වෙලා මේකට එන එක කමක් නැහැ. හැබැයි වෙන ආයතනයක ඉන්න කෙනා උදාහරණයක් අපි ගුරුවරයෙක් කියලා හිතන්න. දැන් මම මේ ආයතනයේ ඉන්න මට වෙන ආයතනයකින් කතා කරලා මම ඔයාගෙන් 10%යි කපන්නේ අනම්මනම් කියලා මාවේ ආයතනයට ගන්නවා. ඒතර ඒක සදාචාරාත්මක නෑ කියන අපි ව්‍යාපාරයකදී. ඒ වගේම දැන් මම ආයතනයක නම් වැඩ කරන්නේ මන් ලව්වා ව්‍යාපාරයේ රහස් එළියට ගන්නවා. හරි? ඒතර ඒවා සදාචාරාත්මක නෑ. ඒවා නීතිත් නෙමෙයි පොතේ. ඒවට සමහරට දඬුවම් කරන්න නීතිමය පසුබිමක් නෑ. හරි දැන් මං හරහා තොරතුරු ගත්තා කියලා පැහැදිලිද? ඒකේ තියෙන රහස් ගත්තා කියලා ඒකට නීතියෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැතද? ඒවා ගොඩක් දුරට අපි කියන්නේ අර සාර ධර්ම කියනට වඩා හොඳයි මොනවද? සදාචාරාත්මක දේවල් කියලා අපිට කියන්න පුළුවන්. ඒකට මේ සියල්ල අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ නීති රෙගුලාසි සම්බන්ධව. ඒකට ඒ යටතේ විශේෂයෙන් අපි මේ නීති රෙගුලාසි බලපාන නැත්නම් නීති රෙගුලාසි සලකා බලන ශ්‍රේෂ්ඨ හතරක් ගැන කතා කළා. මිල පාලනය කියන එක, ඊළඟ කම්කරු නීති, පාරිභෝගික ආරක්ෂාව සහ තත්ත්ව සහතිකකරණය. ඔය ටික දරුවනේ අපි කතා කරලා තියෙන. ඉතින් මම මේ මතක් කිරීමක් කළේ අපි අවසානයේ කොතනද හිටියේ කියන එක. දැන් අද අපිට කතා කරන්න තියෙනවා ඒ අර පහසුකම් හා සේවා යටතේ ආපු ඊළඟ දෙක. දැන් ඔය කතා කරන්නේ ඔක්කොම කතා කරන්න පුතේ උපකාරක සේවා යටතේ. මේ දක්වාම කතා කළේ උපකාරක සේවා. දැන් තියෙනවා අපිට ප්‍රලේඛනය කියන එකයි පහසුකම් සැපීම කියන එකයි. right. දැන් අපි ප්‍රලේඛනය කියන කොටසට සම්බන්ධ වෙමු. right. මම ඔයාලට කිව්වා ප්‍රලේඛනය ඉංග්‍රීසියෙන් අපි කියන පුතේ documentation. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට නොයෙකුත් මේ ලිය කියවිලි. හරි? අමාරු වචන කියන්නේ එක දිගට අර චූටි ටීචර්ගේ චූටි ටෝච් එක වගේ නේ අමාරුයි. ලිය කියවිලි. අපි ડોකියුමන්ට්ස් කියලා කියමු. ලේසි නිකන් දේව පටලවා ගන්න මොකද? මේ නොයෙකුත් ડોකියුමන්ට්ස් සම්බන්ධ කටයුතු සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කොහෙන් හරි රටකින් පොතේ මොන හරි ගෙනාවා කියලා හිතන්න. නැව් මාර්ගයෙන් ගෙනාවා. දැන් ওই ටික නම් වරායේ තියෙනවා. හරි දැන් මම මේක වරායෙන් නිදහස් කර ගන්න ඕනේ. ඒ වරායෙන් නිදහස් කර ගන්නකොට මට ඒකට අවශ්‍ය ලිය කියවිලි ටිකක් තියෙනවා. හරි ඒ ක්ලියරන්ස් කරනවා කියලා අපි කියන්නේ. ඒතර ඒ ක්ලියරන්ස් ડોකියුමන්ට්ස් තියෙනවා. නැත්නම් වරායෙන් මුදාහැරීමේ ડોකියුමන්ට්ස් තියෙනවා. ඒතර ඒහා සම්බන්ධ කොටස් ටික තමයි අපි මේකේ කතා කරන්නේ. පැහැදිලිද? රයිට්. අපි ඒකත් චුට්ටක් ඔළුවේ තියාගෙන පාඩමේ මේක ඇතුලේ තියෙන විස්තර වලට එමු. බලන්න ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී වැදගත් වන තවත් සේවාවක් ලෙස ප්‍රලේඛනය දැක්විය හැකිය. ව්‍යාපාරයක භාවිත වන ප්‍රධාන ප්‍රලේඛනාකාර කීපයකේ මොනවද කියලා ලියාපදිංචි කිරීම. හරි එකක් වොන්න අපි කියනවා ලියාපදිංචි කිරීම. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් කියන එක. කියන්නේ අපි ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ව්‍යාපාර නාමය ව්‍යාපාරයට ලෝගෝ එකක් තියෙනවා නම් ඒ ලෝගෝ එක අපි ලාංඡනය කියලා කියන්නේ. මේවා පොතේ ලියාපදිංචි කිරීම කරන්න ඕන. ඒක වෙනම එක ශේෂ්ත්‍රයක්. ඊළඟට අපනයන ලේඛන හා චුට්ටක් එක හදාගන්න වෙනවා. ඔයාලගේ කොහොමද දන්නේ මේ මගේ ටියුට් එක පරණ ටියුට් එකක මම තියෙනවා. ඔයාලා ඒකේ වෙනස් කරලා තියෙනවද? ලියාපදිංචි කිරීම වෙනම තියෙනවා. ඊළඟට ආනයන ලේඛන වෙනම තියෙනවා. ඊළඟට අපනයන ලේඛන වෙනම තියෙනවා. සහතිකකරණය වෙනම තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ ඒ ටික හරියට තියෙනවද? ගැටලුවක් නෑ නේද? ඒ හතර පිළිවෙලට තියෙනවන්නේ ලියාපදිංචි කිරීම, ආනයන ලේඛන, අපනයන ලේඛන, සහතිකකරණය. හරිනේ? ඔන්න ඔය ප්‍රලේඛන හතර විශේෂයෙන් අපිට වැදගත් වෙනවා කියලා කියනවා. right. ඊළඟට චුට්ටක්
ඔයාලගේ ආනයන අපනයන එකද තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. හරි මම ඔයාලගේ ටියුට් එකක් අරන් එන්න හැදුවේ. එහෙනම් ඕනේ නැහැනේ බලන්නනේ. ඔයාලගෙත් තියෙන්නේ ආනයන අපනයන එකටනේ. ඒක හැබැයි වඩා හොඳයි දෙකක් වුණා ඒ කියන්නේ වෙනම වුණා නම් ඒතර ඔක්කොම හතරක් වැටෙනවා. ලියාපදිංචි කිරීම, ආනයන ලේඛන, අපනයන ලේඛන සහතික කරන්නේ. එහෙම නැත්නම් ඒ ආනයන ලේඛන කමාවක් හරි දාගන්න ආනයන ලේඛන කමාවක් අපනයන ලේඛන. රයිට්. එහා පැත්තට එන්න දැන්. ලියාපදිංචි කිරීම. ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඕනෑම ව්‍යාපාරයක උප්පන්න සහතිකය වේ. දැන් උදාහරණයක් විදිහට මම මේ ඔයාලට දැන් මේ ඔන්ලයින් ක්ලාස් පවත්වන්නේ ලැබ්නෙට් ආයතනයේනේ. දැන් ලැබ්නෙට් ආයතනයේ දැන් මේ අපේ ඔෆිස් රූම් එකේ අර ෆ්‍රේම් කරලා ගහලා තියෙනවා. මොකද ගහලා තියෙන්නේ මේ උප්පන්න සහතිකේ. කාගේද? ආයතනයේ කරන සර්ගේද? නෑ සර්ගේ උප්පන්න සහතිකේ නෙමෙයි පුතේ ගහලා තියෙන්නේ. මේ ආයතනයේ උප්පන්න සහතිකේ ගහලා තියෙනවා. ආයතනයේ උප්පන්න සහතිකය කියන්නේ මොකද්ද? ආයතනයේ ලියාපදිංචි සහතිකය. මතක තියාගන්න. හරි? ආයතනයකට ලියාපදිංචි සහතිකයක් තියෙනවා. ඒක සමානයි අපිට ගන්න උප්පන්න සහතිකය වගේ. පැහැදිලිද? right. ව්‍යාපාර නාමය හා ව්‍යාපාරය නීතිගත කිරීමට එම ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. හරි? ව්‍යාපාර නාමය හා ව්‍යාපාරය නීතිගත කරන්න. හරි? අපි අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕන. කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර කට්ටලය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් නොමිලේ ලබාගත හැකියි. හරි අපි සුළු පරිමාණයේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් දැන් මේ හැම දෙයක්ම ඔයාලට මේ උගන්වනවා. මොකද උගන්වන්නේ විභාගෙට. ඔව් විභාගෙට තමයි. හැබැයි ඉතින් එහාට දෙයක් මම හැමදාම කියන වගේ තියෙනවා. දැන් ඔයාලා ව්‍යාපාරයක් පටන් ගන්න කල්පනා කරනවා මම ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. දැන් දන්නේ නැහැ ඩොකියුමන්ට් ටික ගන්න කොහෙන්ද කියලා. ඔන්න දැන් පැහැදිලිව කියනවා මත ඒ ඩොකියුමන්ට් ටික ගන්න පුළුවන්, ඒ ෆෝම් ටික ගන්න පුළුවන්. ඔයාලා යන්න ඔයාලගේ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඔයාලට එතනින් ඒ ෆෝම් කට්ටලය හරි ඒ ඉල්ලුම් පත්‍ර කට්ටලය අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පුරවලා ඔයාලට ඔයාලගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න හැකියාව තියෙනවා. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් පහත ප්‍රතිලාභ අත්වේ. හරි. ප්‍රතිලාභ ටික දීලා නැහැනේ. ලියා ගමු නේද? එකිනෙක අපි ලියාගෙන යමු. පළවෙනි එක ලියා ගන්න. ව්‍යාපාර අයිතිය තහවුරු වීම. ව්‍යාපාර අයිතිය තහවුරු වීම. ව්‍යාපාර අයිතිය තහවුරු වීම. හරි? ව්‍යාපාර අයිතිය තහවුරු වීම. හරි කියන්නේ ව්‍යාපාරයේ මගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා නම් ආයේ වෙන කාටවත් ඒ ව්‍යාපාරය අරගන්න බෑ. අර ඔප්පුවක් වගේ තමයිනේ. ඉඩමක් මගේ නමට ඔප්පුව ලියලා තියෙනවා නම් ආයේ කවුරු හරි බලෙන් ඇවිල්ලා ඒ ඉඩමේ පදිංචි වුණත් මට පුළුවන් නීතිමය වශයෙන් අර මට තියෙනවනේ. හරි ඒක නීතියෙන් මගේ අයිතියට තියෙන. ඒතර මට පුළුවන් නීතිමය වශයෙන් කටයුතු කරලා ඒ කට්ටිය අයින් කරලා දාන්න. ඒතර ව්‍යාපාරයක වුණා නේද? ව්‍යාපාරයක වුණා දැන් හිතන්නකෝ මට ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරෙම සේවය කරන කෙනෙක් ව්‍යාපාරයේ අනිකුත් අයවත් හවුල් කරගෙන එයා මේක අයිති කරගන්න උත්සාහ කරනවා. හරි අයිති කරගන්නවා කියලා හිතන්න. මාව එතනින් ඉවත් කරලා මොකක් හරි ක්‍රමයකට. හැබැයි ව්‍යාපාරයේ තියෙන මගේ නමට නම් එයාලට එහෙම කිසි දෙයක් කරන්න බෑ. මොකද නීතියෙන් ව්‍යාපාරයේ මගේ. එයාලා මොන දේ කළත් අවසාන එයාලට එළියට යන්න වෙනවා. පැහැදිලිද? ඒකයි ඔය කියන්නේ. දෙවෙනි එක ලියන්න ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීම. ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීම. ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීම. හරි. ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීම. කියනවා අයිඩෙන්ටිටි එකක් ලැබෙනවා. අනන්‍යතාවක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් සමහර මේ උපකාරක පන්ති පවත්වන ආයතන තියෙනවා එහෙම ලියාපදිංචි කරලා නැහැ. හරි ලියාපදිංචි කරලා නැහැ. ඒතර ලියාපදිංචි නොකළ උපකාරක පන්ති පවත්වන ආයතනයක් කියලා කියන්නේ ඒකට අනන්‍යතාවයක් නැහැ. හරි සමහරට ඒකේ උගන්වන ගුරුවරු පිළිබඳව
ප්‍රමිතියක් නැහැ. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඒතර ඒ ව්‍යාපදිංචියේදී සමහරට උපකාරක පන්ති පවත්වන ආයතනයක් නම් උගන්වන ගුරුවරුන්ගේ විස්තර මේ හැම දෙයක්ම එයාලා ඉල්ලනවා. ඉල්ලලා තමයි ව්‍යාපදිංචි කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? එතකොට ව්‍යාපාරයට අනන්‍යතාවයක් හරි ලැබෙනවා මේ ව්‍යාපදිංචිය හරහා. පැහැදිලිද? right. තුන්වෙනි එක ලියන්න ණය ලබා ගැනීමේ පහසුව. ණය ලබා ගැනීමේ පහසුව. ණය ලබා ගැනීමේ පහසුව. හරි. ණය ලබා ගැනීමේ පහසුව. දැන් ඔයාලට මතකෙත් තියෙන්නේ අපි අර කිව්වේ කලින් ව්‍යාපාර සැලැස්මක් හදලා නේද? ඒක බැංකුවකට දීලා ණය ගන්නවා කියලා. ඒතර ඊළඟට එයාලා බලනවා මේ ව්‍යාපාරේ ලියාපදිංචි ව්‍යාපාරයක්ද කියලා. ලියාපදිංචි ව්‍යාපාරයක් නෙමෙයි නම් එයාලා ණය අනුමත කරන්න නැති වෙන්න පුළුවන්. පැහැදිලිද? right. 4 ලියන්න ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී පිළිගැනීමක් ලැබීම පිළිගැනීමක් ලැබීම ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමේදී පිළිගැනීමක් ලැබීම පිළිගැනීමක් ලැබීම හරි දැන් ඔයාලට මම ගිය සතියේ අපි අවසාන කරපු ක්ලාස් එකේ කියන්නේ නැත්තේ දැන් ඔය ඕන තරම් කල්බදු සමාගම් තියෙනවානේ ෆයිනෑන්ෂල් කම්පැනි නැත්නම් ලීසින් කම්පැනි තියෙනවා හැබැයි සමහර ඒවා තියෙනවා කිසිදු ලියාපදිංචියක් නැති හරි කිසිම නීත්‍යානුකූල පදනමක් නැති ඒවා. එතකොට මම එදා කිව්වා සමහර විට අපේ කට්ටිය ඒ තැන් වලට ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. ඒත් අපි හැම විටම බලන්න ඕන මේ මූල්‍ය සමාගම එහෙම නැත්නම් මේ කල්බදු සමාගම හරි ඒ මහ බැංකුව යටතේ නම් ඒ මහ බැංකුව යටතේ ලියාපදිංචිද හරි එයාලට මේ ව්‍යාපාරය කරගෙන යන්න නීතිමය වශයෙන් අවසරයක් දීලා තියෙනවද හරි එහෙම අවසරයක් දීලා තියෙනවා කියන්නේ එයාලා මහ බැංකුවෙන් දෙන නීති නියෝග වලට පොතේ අනුව කටයුතු කරන්න ඕන. දැන් සරල උදාහරණයක් කිව්වොත් අර කොරෝනා මුල් කාලේ රට වහලා තියෙන කාලේ ලීසින් කම්පැනි වලට කියනවනේ මාස 6ක සහන කාලයක් දෙන්න කියලා. එතකොට මාස 6ක සහන කාලයක් දෙනවා කියන ඒකට යටත් වෙන්නේ මහ බැංකුවේ ලියාපදිංචි අය විතරයි. මහ බැංකුවේ ලියාපදිංචි නැති සමාගමකට අපිට කියන්න බෑ ඔයාලත් මාස 6ක සහන කාලය දෙන්න කියලා පැහැදිලිද? හරි. ඒතර අපි බලන්න ඕන මේක ලියාපදිංචි එකක්ද කියලා. ඒකට පිළිගැනීමක් ඇති වෙන්නේ හරි අපිට විශ්වාසයක් ගොඩ නැගෙන්නේ අන්නේ ලියාපදිංචියක් එක්ක. පැහැදිලිද? right. පස්වෙනි එක ලියන්න රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසුකමක් වේවි. පස්වෙනි එක ලියන්න රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසුකමක් වේවි. රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසුකමක් වේවි. හරි? රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසුකමක් වේවි. 6 වෙනි එක ලියන්න නීතිමය රැකවරණය ලැබීම. නීතිමය රැකවරණය ලැබීම. නීතිමය රැකවරණය ලැබීම. හරි නීතිමය රැකවරණය ලැබීම. පැහැදිලිද? right. එතකොට ඔන්න ලියාපදිංචි මේ මතක තියාගන්න මේ ව්‍යුහගතයකින් විශේෂයෙන් අහන්න පුළුවන් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයට ලැබෙන වාසි ප්‍රතිලාභ 6ක් කිව්වා පාඩම් කරලා තියාගන්න. ඊළඟට අපි එනවා පොතේ ආනයන හා අපනයන ක්‍රියාවලියේදී අවශ්‍ය වන ලේඛන මොනවද කියලා බලන්න. භාණ්ඩ ආනයන හා අපනයන ක්‍රියාවලියේ නෛතිකව සිදු කිරීමේදී පහත ලේඛන අවශ්‍ය වේ. right. අපි ඒ ලේඛන ඕකේ සටහන් කරගමු. ඊට පස්සේ යාලා නම් වශයෙන් මේ ලේඛන ටික මතක තියාගන්න. right. පළවෙනි එක ලියන්න නිරෝධායන සහතික. නිරෝධායන සහතික. හරි නිරෝධායන සහතික.
නිරෝධායන සහතික. හරි ඒ කියන්නේ අපේ රටෙන් වෙන රටකට ශාකමය හෝ සත්වමය ද්‍රව්‍ය විශේෂයෙන් යවනවා නම් එහෙම නැත්නම් ඒ රටකින් අපේ රටට ගේනවා නම් අනිවාර්යෙන් නිරෝධායන සහතිකයක් අපි ලබාගත යුතුයි. ඒ කියන්නේ මේ දේ හරහා ඒ අදාළ රටට කිසිදු ආකාරයේ රෝග පලිබෝධකයේ ඇතුල් වීමක් වෙන්නේ නැහැ කියන එක ඒ තුලින් සහතික වෙනවා. හරි. දෙවෙනි එක යන්න ණයවර ලිපි. ණයවර ලිපි. ණයවර ලිපි. හරි. තුන්වෙනි එක යන්න ඉන්වොයිසි. ඉන්වොයිසි. හරි. දැන් සාමාන්‍යයෙන් ඉන්වොයිස් එකක් කියලා කියන පුතේ බිලක් කියන අදහසම තමයි. දැන් හිතන්නකෝ මම කිරිපිටි කියලා හිතන්නකෝ. මම කිරිපිටි නෙමෙයි. මම කිරිපිටි වෙන්න බෑනේ. මම කිරිපිටි ගේනවා කොහෙන් හරි රටකින්. හරි. ඒතර සාමාන්‍යයෙන් උතනදි වෙන්නේ මුලින් මුදල් ගෙවීමක් කරන්නේ ඇත්තටම. ඒතර එයාලා ඉන්වොයිස් එක එවනවා පොතේ. ඉන්වොයිස් එක කියන්නේ බිල ඇත්තටම. හරි. ඉන්වොයිස් එක එවනවා. ඒ කියන්නේ මෙන්න මෙච්චරයි ගාන කියලා. පැහැදිලිද? ඒතර ඒක තමයි ඉන්වොයිස් එක. ඉන්වොයිස් එක කියලා කියන්නේ. ඒතර සරලව කියනවා නම් බිල. අපි ගෙවිය යුතු මුදල පිළිබඳ ඒ වටිනාකම නැත්නම් ඒ පිළිබඳ විස්තරේ බිල් එක. ඒක තමයි ඉන්වොයිස් එක කියලා කියන්නේ. පැහැදිලිද? සාමාන්‍යයෙන් ණයවර ලිපියක් කියලා කියන්නේ අපි දැන් එයාගෙන් භාණ්ඩ ගන්නවනේ. එයාගෙන් මේ භාණ්ඩ ගන්නකොට අපි එයාට දෙන්න ඕනේ ණයවර ලිපියක්. ඒ අනුව තමයි අර බැඳීම ඇති වෙන්නේ. දැන් නැත්තම් එයා භාණ්ඩ ටික එවනවා, ඉන්වොයිස් එක එවනවා, බඩු ආවට පස්සේ දැන් උඹ හිටපන් නිකන් කියලා අපිට ඉන්න පුළුවන්. එහෙම බෑ. හරිද? අපි දෙකොල්ල අතර බැඳීමක් තියෙන්න ඕනේ, විශ්වාසය තියෙන්න ඕනේ. එතකොට ණයවර ලිපිය සහ මේ පැත්තේ එයාලා අපිට ඉන්වොයිස් එක එවනවා. ඒතර ওই දෙක අතර ඒ සම්බන්ධය එහෙම නැත්තම් අපි කියන්නේ මොකද්ද? නීතිමය වශයෙන් බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් අපි මුදල් ගෙවුවට පස්සේ නෙමෙයි භාණ්ඩ නිදහස් කිරීම, භාණ්ඩ එවීම කරන්නේ ගොඩක් දුරට. එයාලා භාණ්ඩ අපිට නිදහස් කරනවා. හරි. අපි යාලට බැඳීමක් ඇති වෙනවා ඔය ණයවර ලිපි හරහා. අපි අනිවාර්යෙන් මේ මුදල ගෙවනවා කියලා. පැහැදිලිද? ඒක අර බොන්ඩ් එකක් වගේ බැඳීමක් තමයි එතන තියෙන්නේ. ඊළඟට 4 ලියන්න තත්ත්ව සහතික ලිපි. තත්ත්ව සහතික ලිපි. තත්ත්ව සහතික ලිපි. කියන්නේ ඔය SLS හරි ISO දැන් පිටරට එක සම්බන්ධ වෙලා මේ ආනයන අපනයන ක්‍රියාවලියක්. ඒකට අනිවාර්යෙන් ISO ප්‍රමිති. ඒ තත්ත්ව සහතික ලිපි අවශ්‍ය වෙනවා. පැහැදිලිද? දැන් සමහරට පලිබෝධනාශක සම්බන්ධ දෙයක් වගේ නම් සමහරට WHO එකෙන් අනුමත කරපු සහතිකයක්. හරි? ඒවා ඔක්කොම අවශ්‍ය වෙනවා. ඊළඟ එකට යන්න සංයුතිය පිළිබඳ ලේඛන. සංයුතිය පිළිබඳ ලේඛන. සංයුතිය පිළිබඳ ලේඛන. සංයුතිය පිළිබඳ ලේඛන. ඒකත් ගොඩක් දුරට පලිබෝධනාශක ගෙන්නනකොට මට මතකයි අපි CIC එකේ වැඩ කරද්දී අපි තමා සම්බන්ධ වෙන්නේ මේ පලිබෝධනාශක අලුතෙන් රෙජිස්ටර් කරන ඒවා. හරි ඒ හැම දෙයක් සම්බන්ධව අපි තමා කටයුතු කරන්නේ. ඒතකොට පලිබෝධනාශකයක් රෙජිස්ටර් කරනවා කියලා කියන අතිශය සංකීර්ණ කාර්යයක් වත්තේ. තාමත් සංකීර්ණ අපි හිතනවට වඩා පුදුමාකාර සංකීර්ණ ක්‍රියාවලියක් එතන තියෙනවා. හරි. අවසානයේ පලිබෝධනාශකයක් රෙජිස්ටර් කරන්න ගියපාම ඒ ડોකියුමන්ට්ස් ටික එකතු කරපුවාම මෙච්චර විතර පොත් කට්ටලයක් තියෙනවා. හරි. ඒ කියන්නේ පලිබෝධනාශකයේ පිළිබඳව A to Z කියලා කියන්න පුළුවන්. සියලු විස්තර තියෙනවා. හරි. ඒකේ ඒ පලිබෝධනාශකයේ සම්බන්ධව ඒ රටවල් වල කරපු පරීක්ෂණ වාර්තා, ඒ වගේ ප්‍රතිඵල, හරි ඒවා විවිධ පරීක්ෂණාගාර තුල ඇනලයිස් කරලා ඒ වගේ තියෙන සංයුතිය පිළිබඳ තොරතුරු අවසානයේ ওই ටික කොහොම එකතු කරපුවාම
හරි හෙන පොත් කට්ටලයක් හැදෙනවා. පාලනිකමට ඔයාලට වෙලාවක් තිබුණොත් registrar of pesticide කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ බලන්න අලුත් පලිබෝධනාශකයක් රෙජිස්ටර් කිරීමේදී තියෙන්න ඕන ડોකියුමන්ට්ස් ටික අපි චෙක් ලිස්ට් එකක් කියලා කියන්නේ. තියෙන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද කියලා පේනවා. ඒකේ ડોකියුමන්ට්ස් බර ගාණක් ඉල්ලනවා. හරි අවසානයේ පලිබෝධනාශකයේ රෙජිස්ටර් කරන්න ওই ડોකියුමන්ට්ස් ටික හදාන යනකොට මෙච්චරක් විතර අර ඔයාලා දැකලා ඇති සමහර විට අර ලොකු නඩු වලට යනකොට අත්‍ය බරපතල වර්ගයේ නඩු වලට යනකොට නීතිඥවරු සහ යාළගේ ගෝල බාලයෝ හෙන පොත් පිටින් උස්සගෙන යනවානේ. දැකලා තේරෙනවද? හරි ඔය උසාවියට යනකොට විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වගේ ඉහළ උසාවි වලට යනකොට මේ පොත් මිටි පිටින් උස්සගෙන යන්නේ. එහෙම නැත්නම් සමහර ලාවට ඔය ජනාධිපති කමිෂන් වලට එහෙම යනකොට මේ පොත් මිටි පිටින් උස්සගෙන යන අර බැඳුම් කර වංචාවෙත් තියෙනවා කියන්නේ නේද? පොත් කියන්නේ පොත් ගාන පිටු ගාන ගත්තාම එහෙන බර ගානක් වෙනවා. මට මතක නැහැ. එහෙන බර ගානක් තියෙනවා පිටු. හරි ඒ වගේ තමයි අවසානයේ අපි පරිබෝධනාගේ රෙජිස්ට්‍රාර් කාර්යාලයට යනකොට එන පොත් ගොඩක් අරගෙන ගිහිල්ලා දෙනවා. ඉතින් එයාලා ඉතින් ඔය එකින් එක කියවන්නේ නෑ ඇත්තටම. හැබැයි අර විශේෂ තැන් ටික එයාලා බලනවා. හරි සංයුතිය පිළිබඳව එයාලා අධ්‍යයනය කරනවා විශේෂයෙන්. ඊළඟට වෙන රටවල් වල කරලා තියෙන පරීක්ෂණ මොනවද? පරීක්ෂණ වාර්තා මොනවද? ඒවා පොඩ්ඩක් විශේෂ තැන් ටික එයාලා අධ්‍යයනය කිරීම කරනවා. ඉතින් අර නීතියක් විදිහට මේ සියලු ડોකියුමන්ට්ස් එයාලට සැපීම කරන්න ඉතින් ලස්සනට ඒ ටික පොත් වශයෙන් හදලා අරගෙන ගිහිල්ලා දෙනවා. ඒ විතරක් නෙමෙයි හැම එකකම කොපි දෙකක් හදනවා මට මතකයි. හැම එකකම කොපි දෙකක් හදනවා. එකක් ඔෆිස් එකේ වෙනම මේ කබඩ් තියෙනවා. ඒ කබඩ් වලට එක එක පලිබෝධනාශකයට අදාළ ෆයිල් ටිකේ ડોකියුමන්ට්ස් වෙන වෙනම ගබඩා කරලා තියෙනවා. එයාලටත් වෙනම දෙනවා. හරි. පුදුමාකාර සංකීර්ණ ක්‍රියාවලියක් පලිබෝධනාශකයක් රෙජිස්ටර් කරනවා කියලා කියන්නේ සමහර විට අනාගතේ මෙතන ඉන්න අපේ සමහර දරුවන්ටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් යම් විදියකින් බලන්න අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි. දැන් අර පලිබෝධනාශක තහනම නම් මම හිතන්නේ ටිකෙන් ටික පොඩ්ඩක් ආපස්සට හකුලවන මම ඔයාලට කියන්නේ නැති ඔය වගේ තීරණයක් ගන්නෙ නැත්නම් ඒ වගේ දෙයක් එකපාර මේ රටට කියන්නේ ඇත්ත වශයෙන්ම ඕවා තහනම් කිරීමේ අරමුණ නෙමේ ඒ මොහොතේ රට තුල තියෙන සැබෑ ගැටලුවක් යටපත් කරලා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ බලාපොරොත්තු. ඒක තමයි මේ රටේ වැඩිපුරම සිද්ධ වෙන්නේ. හරි මේ රටේ ගොඩාක් දේවල් වෙන්නේ සත්‍ය පසං කරන්න නැත්නම් සත්‍ය යටපත් කරලා සත්‍ය එළියට එන්නේ නැතුව තියාගෙන නොයෙකුත් මාතෘකා රට තුල නිර්මාණය කරනවා. එවන් එක මාතෘකාවක් තමයි ඇත්තටම ඔය පලිබෝධනාශක තහනම් කිරීම කියන එක. දැන් මම දැක්කා ඊට පෙරදා නැවත පත්තරේ යනවා. ඒ තහනම ඉවත් කිරීමට අවශ්‍ය සාකච්ඡා යනවා කියලා ඉවරයි. හරි අර කතාවට මම ඔයාලට කිව්වේ මම නෙමෙයි ගොඩක් අය කියන්නේ ජෝතිපාල කැසට් ගැහුවට වඩා වැඩිපුර ගෝඨාභය ගැසට් ගහනවා කියලා. හරි ජෝතිපාල කැසට් ගැහුවට වඩා හරි කැසට් ගැහුවට වඩා ගෝඨාභය මොනවද ගහන්නේ? ගැසට් ගහනවා. හරි ඒ කියන්නේ අද ගැසට් එකක් ගහනවා සතියේයි තියෙන. ඒ ගැසට් එකයි වෙනස් කරන්නේ. එහෙම ගැසට් ගහලා නෑ. ඒ කියන්නේ ගැසට් එකක වටිනාකමවත් අනේ මන්ද තේරුම් අරගෙනද එන්නේ කියලා. ඇයි මේ සහන් වෙන්නේ? ඔය ඇවිල්ලා අහගෙන ඉන්න නැතයිනේ. හරි ඉතින් ඔන්න ඔය ටික ආනයන අපනයන ක්‍රියාවලිය දෙපොතේ අපිට අවශ්‍ය වෙනවා. පැහැදිලිද? නිරෝධායන සහතික, ණයවර ලිපි, ඉන්වොයිස්, තත්ත්ව සහතික ලිපි, ඊට පස්සේ සංයුතිය පිළිබඳ ලේඛන. පැහැදිලිනේ? right. ඊළඟට විදේශ රටවලින් ගෙන්වන දෑ පිළිබඳවත් විදේශ රටවලට යවන දෑ පිළිබඳවත් විශ්වාසනීයත්වයේ තහවුරු කිරීමට මෙම ලේඛන වැදගත්. තේරෙනවනේ ඒක? right. ඊළඟට සහතිකකරණය ආර්ථික ක්‍රියාවලියක් ලෙස වෙළඳාම සුමට කිරීමට සහතිකකරණය වැදගත් වේ. එමගින් නිෂ්පාදනයේ විශ්වාසනීයත්වයේ තහවුරු වන අතර භාණ්ඩවල නෛතිකභාවයද සුරක්ෂිත වේ. මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. හරි දැන් සහතික කරන්න ගියපහමත් ඔය වගේම අමාරුයි. හරි සියලු තොරතුරු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අරන් ගිහිලා දෙන්න ඕනේ. ෆයිල් පිටින් නේද? හදලා ඒ තොරතුරු අරන් ගිහිලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එතනදී අපි නේද වෙනම පරීක්ෂණ ආයතන වල දාලා ඒවා පරීක්ෂණ කරලා තහවුරු කරලා ඒ report
දෙන්න ඕනේ. සාමාන්‍ය report එක අපිට අහපව කෙලින්ම අපිට direct හම්බ වෙන්නේ නැහැ. එයාලා හරහාම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ගොඩක් දුරට ලැබෙන්න සලස්වන්න. හරි. රැස්රුම්කරණය හා ලේබල් කිරීම මේ සහතිකරණය හා සම්බන්ධව යන එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ පොතේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලදී පවත්වාගෙන යා යුතු ලේඛන කියලා මේ ලේඛන වර්ග 4ක් තියෙනවා. දැන් මේ ලේඛන පිළිබඳව ඔයාලට ලොකු අවබෝධයක් ඕන නම් ලොකු දැනුමක් අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් බිස්නස් වගේ කරන යාළුවෙක් හරි ගුරුවරයෙක් හරි සම්බන්ධ කරගෙන ටිකක් වැඩි විස්තර ඉල්ලා ගන්න. මොකද මේ අපේ විෂයට ටිකක් පරිබාහිරව යන කරුණු කාරණා නිසා ඔයාලට මම කියන්නේ වැඩිපුර අවශ්‍ය නැහැ. මේ විභාගයට අවශ්‍ය ප්‍රමාණය මෙතන තියෙනවා. නමුත් මම කියවනේ විභාගයෙන් එහා ගිය දෙයක් අපි මේ අවසානයේ බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර එතනින් එහාට දැනගන්න අවශ්‍ය නම් ඇත්තටම ඔයාලා චුට්ටක් ඒ ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයක් හදාරපු එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව වගේ විෂයක් හදාරපු ඔයාලගේ හොඳට හදාරපු යාළුවෙක්ගෙන් හරි එහෙම නැත්නම් ඒ විෂයන් උගන්වන ගුරුවරයෙක්ගෙන් හරි ඔයාලට අනාගතයේදී මේ දේවල් නැවත ඉගෙන ගන්න ලැබෙවි. නැත්නම් කැම්පස් එකේදී ඔයාලට මේවා විස්තර සහිතව උගන්වාවි. රයිට්. මොනවද මේ ලේඛන වර්ග 4? වාණිජ්‍ය ලේඛන තියෙනවා, ප්‍රවාහන ලේඛන තියෙනවා, මූල්‍ය ලේඛන තියෙනවා, රජ්‍ය ලේඛන කියලා ලේඛන වර්ගයක් තියෙනවා. ඒතර වාණිජ්‍ය ලේඛන විදිහට පුතේ යනවා මිල ගණන් කැඳවීම. සමහර ඒවා දැන් ඔයාලා දන්නවා අපි කොටේෂන් දානවා කියලා කියන්නේ. හරි කොටේෂන් මිල ගණන් කැඳවීමක් කරනවා. ඊළඟට විකුණුම් ඉල්ලීම් කියලා තියෙනවා. ඊට පස්සේ performer invoice කියලා තියෙනවා. performer invoice කියලා සාමාන්‍ය invoice වගේම තමයි. ඊළඟට ප්‍රවාහන ලේඛන නෞබාරපත් කියලා එකක් තියෙනවා. ඊළඟ ගුවන් මාර්ග බිල්පත්, මුහුදු මාර්ග බිල්පත්. ඒ විදිහට තියෙනවා. ඊළඟ මූල්‍ය ලේඛන, ණයවර ලිපි ලබා ගැනීමේ උපදෙස් පත්‍ර, ඊට පස්සේ විශ්වාස්‍ය ලදුපත කියන එක. හරිද? ලදුපතක් කියලා කියන්නේ මුදල් ගෙවූ බවට දෙන සහතිකයක් වගේ නේද? මුදල් ගෙවූ බවට දෙන ලේඛනයකට අපි කියනවා ලදුපතක්. මුදල් ලැබුණු බවට දෙන ලියකියවිල්ලක් නේ ලදුපතක් කියන්නේ. ඊළඟට රචයේ ලේඛන, ආනයන අපනයන ප්‍රකාශන, ආනයන අපනයන බිල්පත්‍ර, ජාත්‍යන්තර ආනයන සහතික, ಭಾರತೀයමේ තහවුරු කිරීමේ සහතික. ඉතින් මෙහෙම තියෙනවා. හරිද? දැන් මේවා එකින් එක මේක මොකද්ද මේවා කොහොමද හදන්නේ අවශ්‍ය නැහැ. මේ මට්ටමේදී අවශ්‍ය වෙන්නෙම නැහැ. හරි? ඔයාලා නම් වශයෙන් චුට්ටක් මතකේ තියාගන්න. වාණිජ්‍ය ලේඛන, ප්‍රවාහන ලේඛන, මූල්‍ය ලේඛන, රජයේ ලේඛන ඒක එකක් යටතට වැටෙන්නේ මොනවද කියන එක චුට්ටක් මතකේ තියාගන්න. මේ හොඳටම මේ මට්ටමේදී ප්‍රමාණවත්. හරිද? ඊළඟට එහා පැත්තට එන්න පොතේ අපි එනවා අවසානයකට. දැන් අපි කතා කළා උපකාරක සේවා කතා කළා, ඊළඟ ප්‍රලේඛනය කතා කළා, දැන් අවසානයක පොතේ පහසුකම් සැපයීම කියන එක. අපි කියවා ගමු. වෙළඳපොළක ඇති ප්‍රාථමික නිෂ්පාදන සඳහා මෙන්ම වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අනෙකුත් සේවාවන් සම්බන්ධීකරණය හා ස්ථාවරව පවත්වා ගැනීමෙන් පාරිභෝගික අවශ්‍යතා සැපිරීමේ ක්‍රියාවලිය පහසුකම් සැපයීම හෙවත් ලොජිස්ටික්ස් ලෙස හැඳින්වේ. හරි? දැන් ඔය වෙනම පාඨමාලා තියෙනවා ලොජිස්ටික් and supply chain management කියලා. ඔයාලටත් කරන්න පුළුවන්. හරි? ලොජිස්ටික් and supply chain management. ඉතින් මේක ගොඩක් දුරට කරන්නේ මේකදී අතරමැදි සේවාවක් වගේ යන්න පොතේ. දැන් නිෂ්පාදකයා ඉන්නවා. තොර නිෂ්පාදකයා පාරිභෝගිකයා මේ දෙන්න දුරස්තව ඉන්න දෙන්නේ. ඒතර මේ දෙන්න අතර මේ අලෙවිකරණ ක්‍රියාවලිය වඩා සාර්ථකව කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙන අතරමැදි සේවා ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මම චොක්ලට් අරගෙන එන මම චොක්ලට් ආනයනය කරනවා. මගේ ව්‍යාපාරේ මම චොක්ලට් ආනයනය කරන. ඒතර එකපාරම විශාල චොක්ලට් ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ ආනයනය කරන චොක්ලට් එකපාර මට වෙළඳපොළට නිකුත් කරන්න බෑ. ඒතර මම චොක්ලට් ටික ගබඩා කරලා තියාගන්න ඕන. හැබැයි මතක තියාගන්න චොක්ලට් ගබඩා කරද්දී අපිට සාමාන්‍ය පරිසරයේ ගබඩා කරන නමවරේ චොක්ලට් දිය වෙනවා. ඔයාලා දැකලා ඇති. සාමාන්‍ය පරිසර තත්ත්වයට ඇත්තේ චොක්ලට් ගබඩා කළොත් උෂ්ණත්වය වැඩි වෙන ගමන් චොක්ලට් එක දිය වෙනවා. හරි? ඉතින් අපි මේකට මේ ශීතාගාර පහසුකම් සපයා ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි මට ශීතාගාර පහසුකම් නැහැ පුතේ. හරි? ශීතාගාර සහිත කියන්නේ ඒ තත්ත්ව සහිත පරිසර තත්ත්ව පාලනය කරන්න පුළුවන් විදිහ ගබඩා මංගාව නැහැ. හරි?
එතකොට ඒව වෙනම සපේන ආයතන තියෙනවා. දැන් ඔය මම ඉස්සල්ලාම වැඩ කරු ෆින්ලේස් ආයතනය. හරි මගේ පළවෙනි ජොබ් එක ෆින්ලේස් කියලා කියන්නේ එහෙම එකක්. එයාලගේ වෙනම මේ අර විශාල ගබඩා කිව්වම මේ පොඩි පොඩි වනේ මේ පොතේ අක්කර ගානක ව්‍යාප්ත වුණු විශාල ගබඩා සංකීර්ණ තියෙනවා. හරි අපි ඒවට කියන්නේ වෙයා හවුසස් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරි ස්ටෝ කියන වචනේ මේ පාවිච්චි කරන වෙයා හවුසස් කියලා කියන්නේ. හරි එතකොට අන්න දැන් එයාලා කරන්නේ මොකද්ද? පහසුකම් සැපය. අතර මැද්දේ ඉන්න සේවාවක්. පහසුකම් සැපය. පැහැදිලිද? ඊළඟට මේවා මේ රට පුරා බෙදා හැරීම ප්‍රවාහනය කරන්න අය වෙනම හරි මම ගේනවා විතරයි. ප්‍රවාහනය කරන්න වෙනම ආයතනයක්. ඒවලගේ තමයි අර දිග හෙන කන්ටේනර්ස් එහෙම තියෙන්නේ. මට එහෙම කන්ටේනර්ස් නෑ. මම කරන්නේ මෙහාට ගෙන්නනවා විතරයි. හරි? ගෙන්නවලා කාගේ හරි වෙයා හවුස් එකක් මම රෙන්ට් එකට අරගෙන ඒකේ ගබඩා කරලා තියනවා. ඊට තව සමාගමක මැදිහත් වීමේ මූලිකත්වය අරගෙන උදව් අරගෙන ඒ ටික බෙදා හැරීමේ ක්‍රියාවලිය කරනවා. හරි ඒතර යන්න ප්‍රවාහනය කියලා කියන්නේ ඒතර මෙන්න මේ කියන පහසුකම් සැපීම එහෙම තමයි ලොජිස්ටික් කියන එක තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඔන්න නැවත අපි අර්ථ දැක්වීම කියවා ගන්නවා. වෙළඳපොළක ඇති ප්‍රාථමික නිෂ්පාදන සඳහා මෙන්ම වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අනෙකුත් සේවාවන් සම්බන්ධීකරණය හා ස්ථාවරව පවත්වා ගැනීමෙන් පාරිභෝගික අවශ්‍යතා සැපිරීමේ ක්‍රියාවලිය පහසුකම් සැපීම හෙවත් ලොජිස්ටික් ලෙස හැඳින්වේ. හරි ඒතර පාඩම් කරලා තියාගන්න. මෙහිදී සලකා බලන අංශ තුනක් ඇත. රේඛ ප්‍රවාහන අනික ගබඩා කිරීම තව එකක් තියෙනවා. ඒ තමයි පරිශ්‍රණ හා සංවර්ධන. මම ඒක උදාහරණ වශයෙන් පැහැදිලි කළේ නෑ. ඒක වෙනම. හරි කියන්නේ මේ මම වලට කලින් කියන්න ඇති මේ ව්‍යාපාර සම්බන්ධව නොයෙකුත් පරිශ්‍රණ කරන වෙනමම ආයතන තියෙනවා පොතේ. හරි වෙනම ආයතන තියෙනවා ව්‍යාපාර සම්බන්ධ පරිශ්‍රණ කරන. ඒතර දැන් මට මගේ ව්‍යාපාරය සම්බන්ධව නැත්නම් මගේ ව්‍යාපාරයක් ගැටලුවක් සම්බන්ධව මට පරිශ්‍රණයක් පවත්වා ගන්න ඕන. නමුත් ඒකට අවශ්‍ය පහසුකම් මම ගාව නැහැ. ඒකට අවශ්‍ය පළපුරුදු තියෙන පරිශ්‍රකයෝ මම ගාව නැහැ. එතකොට මට පුළුවන් අන්න තුන්වන පාර්ශවයක සහායත්ව වෙන සමාගමක මේ පරිශ්‍රණ ආයතනයක සහායෙන් ඒ අදාළ පරිශ්‍රණය කරගන්න. ඒක ඔන්න තුන්වෙනි එක. පැහැදිලිද? ඒතර ප්‍රවාහනයේ සම්බන්ධව විස්තරයක් දීලා තියෙනවා. උපකාරක සේවාවක් ලෙස ප්‍රවාහනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දැන් උදාහරණ කීපයක් දෙන්න මේවා නම් ලේසේ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය නියමිත වේලාවට ලබා දීම. ඊට සේවකයන් ප්‍රවාහනය කිරීම. දැන් ගොඩක් දුරට ඔය ගාමන්ට් ෆැක්ටරි වල බලන්න. එයාලා සේවකයන් ප්‍රවාහනය කරන්න එයාලගේ වාහන තියාගෙන නෑනේ. නේද? එයාලා වෙනම හයර් එකට අරගෙන තියෙනවා. එයාලා ගාමන්ට් ෆැක්ටරියක් යනකොට මෙතන වාරියපොළ ඉඳලා කුණෑල පැත්තට යනකොට මොකද්ද තියෙන්නේ? අර වැන්ටේජ් එකේ හරි මොකක් හරි එකක් තියෙනවා නේද? ලොකු ගාමන්ට් ෆැක්ටරියක්. එතන සමහරට බස් පොලිමේ ගහලා තියෙනවා. උදේට සහ හවසට බලා ගන්න පුළුවන්. හරි? සමහරට ඒවා මේ පාරේ දුවන බස්. එයාලගේ ඒ ටර්න් එකට විතරක් සමහරට ඒ වෙලාවට විතරක් එතන ගිහිල්ලා මේ අර සෙනග අරන් ගිහිල්ලා දානවා. ඒතර ඒකත් ඔය මේ පහසුකම් සැපීම එතන ප්‍රවාහනය කියන එකේ තමයි තියෙන්නේ. ඒ ආයතන ඒ වාහන සම්බන්ධ කිසි බැඳීමක් එහෙම නැත්නම් කිසි සම්බන්ධයක් අදාළ ආයතනයේ නෑ. යාලා කරන්නේ වාහනේ හයර් එකට අරගෙන රෙන්ට් එකට අරගෙන හරි හයර් එකටනේ හයර් එකට අරගෙන අර සේවාව ලබා දෙන එක විතරයි කරන්නේ. පැහැදිලි නේද? ඊළඟ නිෂ්පාදන කාර්යක්ෂමව බෙදා හැරීම. එතන අමුද්‍රව්‍ය අරගන්න නැත්නම් අමුද්‍රව්‍ය බෙදා හැරීම කරන්න. ඊළඟට සේවකයෝ ප්‍රවාහනය කරන්න. ඊට පස්සේ නිෂ්පාදන වෙළඳපොළට අරගෙන යනවා. ඒ තුනටම ප්‍රවාහනය තුර අපිට උදව් වෙනවා. එක් එක් වෙළඳපොළ සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවා වෙනස් වේ. හරි. එක එක අවස්ථාවලදී අපි ප්‍රවාහනය සපයා ගන්න විදිය වෙනවා. සමහරවිට ගුවන් මගින් ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්. හරි. සමහර විට නැව් මගින් ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්. ඊළඟ සමහරවිට ගොඩබිම් මගින් ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්. ඒතර ගොඩබිම් මගින් ප්‍රවාහනය අය වෙන බෙදෙන්න පුළුවන්. නේද? සමහරවිට ලොරි රථ මගින් ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්. සමහරවිට කෝච්චි වල ප්‍රවාහනය කරන විවිධ ක්‍රම වලට ප්‍රවාහනය කරනවා. ඒක තමයි මේ කියන්නේ. හරිද? මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග. මේ විදිහට අපිට බෙදා ගන්න පුළුවන්. එනම් නිෂ්පාදනයට අදාළව ප්‍රවාහන සේවා සුවිශේෂී විය යුතුය. ඒ නිෂ්පාදනයේට ප්‍රවාහන සේවය
එකිනෙකට වෙනස් වෙනවා කියන එක තමයි කියන්නේ. සුවිශේෂී වෙනවා. හරි. ඊළඟට පුතේ ගබඩාකරණය. ව්‍යාපාරවල පැවැත්මට ගබඩා කිරීම වැදගත්. ඒක උදාහරණ කීපයක් දීලා තියෙනවා. අපි කියවගෙන යමු. ව්‍යාපාරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩ පරිහරණයේදී ගබඩා වැදගත් වේ. හරි. අමුද්‍රව්‍ය ටික ගබඩා කරලා තියාගන්න, නිමි භාණ්ඩ ටික ගබඩා කරලා තියාගන්න අපිට ගබඩා වැදගත් වෙනවා. නිෂ්පාදිත භාණ්ඩය අනුව ගබඩා වෙනස් වී යුතුයි. හරිනේ. ඒ භාණ්ඩයට පොතේ ගැළපෙන විදිහේ අපි ගබඩා යොදා ගන්න ඕනනේ. මම කිව්වේ චොක්ලට් වගේ දෙයක් ගබඩා කරන්න අනිවාර්යෙන් අඩු උෂ්ණත්ව පවත්වා ගන්න පුළුවන් ගබඩාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේ. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. ඉල්ලුම හා සැපයුම තුලිතව පවත්වා ගන්න. හරි ගබඩා කිරීම කියන එක ඉතා වැදගත්. ඉල්ලුම සැපයුම අතර තුලිතතාව පවත්වා ගන්න. හරි දැන් එකපාර ඉල්ලුම වැඩි වුණොත් අපිට සැපයුම වැඩි කරන්න වෙනවා. නමුත් එකපාර සැපයුම වැඩි කරන්න බෑ පොතේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා එකපාර සැපයුම වැඩි කරන්න බෑ එහෙම. මවන්න බෑනේ භාණ්ඩ හා සේවා. විශේෂ භාණ්ඩ කියලා අපි ගමු මවන්න බෑ. යම් ක්‍රියාවලියක් ගත වෙනවා. යම් කාලයක් ගත වෙනවා. හැබැයි අපිට පුළුවන් ගබඩා කරලා තියාගෙන ඒ ටික නිදහස් කරන්න පුළුවන්. පැහැදිලිද? ගබඩා කරලා තියාගෙන ඒ ටික නිදහස් කරන්න පුළුවන්. ඒතරත් සැපයුම වැඩි කරන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ අනිත් පැත්තට අදිසි ඉල්ලුම අඩු වෙනවා. හරි? ඉල්ලුම අඩු වෙලා සැපයුම වැඩි වුණොත් අධි සැපයුමක් ඇතුළේ භාණ්ඩ විනාශ වෙනවා. අලෙවි කරගන්න බැරුව වෙනද පොලේදී. ඒතර ඉල්ලුම අඩු වුණොත් අපි කරන්න ඕනේ සැපයුම අඩු කරනවා. ඒතර වැඩිපුර තියෙන ටික මොකද කරන්න ඕනේ? අන්න ගබඩා කරලා තියාගන්න වෙනවා. හරිද? එහෙනම් මේ ඉල්ලුම සහ සැපයුම අතර සමතුලිතය පවත්වා ගන්න අපිට ගබඩා කිරීම වැදගත් වෙනවා. ඔන්න ඊළඟ කාර්යය. ඊළඟ නිෂ්පාදන කටයුතු කාලීනව සිදුවන අවස්ථාවල ඒවා රැස් කර තැබීම. විශේෂයෙන් කෘෂි නිෂ්පාදන කාලීනවන වෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඒවා අපිට රැස් කරලා තියාගන්නම වෙනවා. පැහැදිලිද? ඊළඟ තොග රැස් කර තබා ගැනීමට ඊළඟ සුවිශේෂ කාලවල වෙළඳපොළ ඉල්ලුම සැපිරීමට. හරි? සමහර විශේෂ කාලෙ ඉන්න පුළුවන්. හරි දැන් අර මට ඇහුණා මේ ඊයේ පෙරේදා කියනවා දැන් මේ අපි අර විශේෂිත ඒකට මට හරියට මතක නෑ වචනේ මොකක්ද කිව්වේ කියලා මේ හදිසි අවස්ථාවක භාවිතයට ගන්න වෙනම ඔක්සිජන් ස්ටෝ එකක් හරි ස්ටොක් එකක් තියාගන්න ඔක්සිජන් ස්ටොක් එකක්. ඒක මේ අර අපි කියන්නේ කොහොමද මේ වචනයක් ඒක භාවිත කියන්නේ දැන් සාමාන්‍ය තත්ත්වයකදී භාවිතයට ගන්නෙ නෑ. අර විශේෂිත අවස්ථාවක භාවිතයට ගන්න තමයි තියෙන්නේ. හරිද? අර අපි කියන්නේ සංචිතයක් වගේ. හරි? ඒක විශේෂ සංචිතය. දැන් උදාහරණයක් විදිහට දැන් ක්‍රිකට් ටීම් එකක් තෝරන සංචිතයක්නේ තෝරන්නේ. ඒ සංචිතය 14ද 15ද දෙන්නවනේ. හැබැයි සෙල්ලම් කරන්නේ කීයද? සෙල්ලම් කරන්නේ 11යි. ඒතර ඉතුරු කට්ටිය ඉන්නේ හදිසියෙ ඕනුන පාවිච්චි කරන්න. පාවිච්චි කරන සෙල්ලම් කරවන්න. ඒ වගේ අර අපිට පුළුවන් මේ හදිසි අවස්ථාවක භාවිත කරන්න කියලා වෙනම තියෙනවා. දැන් අපි උදාහරණ බැංකුවේ සල්ලි දාන්නේ. ඒකත් එහෙම එකක් නේ තියෙන්නේ. සල්ලි ගන්න අපි නම් එහෙම නෙමෙයි. සල්ලි දැම්ම ගත්තනේ එහෙම නෙමෙයි. නේද? හදිස්සියට ගන්න කියලානේ අපි නේද? සල්ලි ටිකක් බැංකුවේ දාලා තියන්නේ කරදරයක් වුණ අවස්ථාවක අපිට ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කියන්නේ. ගබඩා කිරීම කියන එක වැදගත් වෙනවා. පැහැදිලි නේද? right. ඊළඟ පරිශ්‍රණ හා සංවර්ධනය. ඍජුවම වර්තමාන වෙළඳපොළ තත්ත්වයන්ට වැදගත් වන භාණ්ඩ හා සේවා වැඩි දියුණු කිරීමෙන් භාණ්ඩයක වෙළඳපොළ පැවැත්මට හා විකාශයට පරිශ්‍රණ හා සංවර්ධන වැදගත් වේ. යමක් තියෙන මට්ටමින් උඩට එන්න නම් හරි යම් ශ්‍රේෂ්ඨයක් අනිවාර්යෙන් අවශ්‍ය දේ තමයි පුතේ පරිශ්‍රණ හා සංවර්ධන. පරිශ්‍රණ හා සංවර්ධන නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඒක ඕනම ශ්‍රේෂ්ඨයකට පොදුයි. ඒක කෘෂි කාර්මික ශ්‍රේෂ්ඨය වේවා, අධ්‍යාපන ශ්‍රේෂ්ඨය වේවා, වෙන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයක් වේවා මේ සියල්ලගෙම පවතින මට්ටමට වඩා දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම පරිශ්‍රණ හා සංවර්ධන ක්‍රියාවලියක් තුළින් අලුත් දේවල් සොයා ගැනීම කරන්න අවශ්‍ය වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් දේශීය සම්පත් හා වෙළඳපොළ පිළිබඳව පරිශ්‍රණ පවත්වා ප්‍රතිඵල දීම පරිශ්‍රණ මගින් සිදුවේ. හරි දැන් සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට පුතේ එයාටම මේ දේවල් කරගන්න බෑ. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුටත් එහෙමයි. සමහර විට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ යාලට වෙනම ඉන්නවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ටීම් එකක් වෙනම ඉන්නවා. ඒතර යාලගේ ඒ ටීම් එකේ කාර්යයම පරිශ්‍රණ කරන එක. හරි පරිශ්‍රණ හා සංවර්ධන ක්‍රියාවලිය.
පැහැදිලිද? සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ අයට එහෙම වෙනම ටීම් එකක් තියාගෙන අමාරුයි පුතේ. නඩත්තු කරන්න බෑ. එයාලා වෙන පාර්ශවයක සහාය ඇතිව තමයි මේක කරන්නේ. පැහැදිලිද? right. එහා පැත්තට එන්න පරිශ්‍රණ හා සේවාවන්හි ව්‍යාපාරයේ සේවාවන් මගින් ව්‍යාපාරයකට අදාළ විවිධ ක්‍රියාවලි හඳුනා ගැනීමට හැකි වේ කියලා කියනවා. උදාහරණ කීපයක් දෙනවා. නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා සේවා සංවර්ධනය හා නිර්මාණය. නිෂ්පාදන පිරිවෙය අඩු කළ හැකි උපක්‍රම හඳුනා ගැනීම. නිෂ්පාදනයේ ගුණාත්මක බව වර්ධනය කළ හැකි ආකාරය, පාරිභෝගික අවශ්‍යතා නිසි ලෙස තහවුරු කරගත හැකි ආකාර, නව තාක්ෂණික උපක්‍රම දියුණු කිරීම, සේවක කාර්යක්ෂමතාව දියුණු කිරීම. මේ කියන්නේ පුතේ මේ විදිහට පරිශ්‍රණ පවත්වලා අපිට මොනවද ඒ තුලින් කරන්න පුළුවන්. හරි? එකක් කියන මේ අපිට හිතන්න මට ප්‍රශ්නයක් දෙනවා මගේ ව්‍යාපාරේ මගේ නිෂ්පාදන පිරිවෙය වැඩි. හරි? කොච්චර මම දැඟලුවත් නිෂ්පාදන පිරිවෙය මට අඩු කරගන්න බෑ. මගේ ව්‍යාපාරය අඩු කරගන්න බෑ. මම කොච්චර උත්සාහ කළත් බෑ. මට තේරෙන්නේම නෑ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඇයි මේ නිෂ්පාදන පිරිවෙය වැඩි වෙන්නේ? හරි මම බැරිම තැන යනවා මේ වගේ පරීක්ෂණ ආයතනයකට. හරි? මේ වගේ රිසර්ච් ෆර්ම් එකකට යන අපි. ඔය වගේ ආයතන වල ෆර්ම් කියලා කියනවා. හරි ඉංග්‍රීසියෙන් ෆර්ම් කියලා කියනවා. හරි මම යනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ෆර්ම් එකකට තුන්වන පාර්ශවයක සහාය ගන්න. ගිහිලා කියනවා මට මෙහෙම ප්‍රශ්නයක් දෙනවා මම උපරිම try කළා මේ මගේ නිෂ්පාදන පිරිවෙය අඩු කරගන්න. නමුත් මගේ නිෂ්පාදන පිරිවෙය මට අඩු කරගන්න බැහැ එතනින් එහාට. ඒ නිසා මගේ ප්‍රොෆිට් මාජින් එක ගොඩක් පල්ලෙහා මට්ටමේ තියෙන මේක මට ව්‍යාපාරය කරගෙන යන ලොකු ප්‍රශ්නයක්. මට පරීක්ෂණයක් කරලා බලන්න මගේ ව්‍යාපාරේ මොකද්ද මේ කරන්න පුළුවන් මගේ cost of production එක නැත්නම් මේ නිෂ්පාදන පිරිවෙය අඩු කරගන්න. අන්න දැන් එයාලා එනවා. එයාලා ඇවිල්ලා හොඳට එකින් එක චෙක් කරනවා, පරීක්ෂා කරනවා, බලලා මොකද්ද කරන්න පුළුවන් කියලා හොඳින් නිරීක්ෂණය කරනවා. හරි? නිරීක්ෂණය කළා අවසානයේදී එයාලා මෙන්න මේ දේවල් කරන්න කියලා අපිට උපදේශ ලබා දීමක් ඒකලා එයාලා report එකක් විදිහට දෙනවා. හරි? එයාලා පරිශ්‍රණයක් කරලා ප්‍රතිඵල. ඒ කියන්නේ අපේ තියෙන දුර්වලතම් මොනවද? හරි? කොහොමද අපේ සේවක කාර්යක්ෂමතාව අඩු වෙයිද? අපි අනවශ්‍ය විදිහට සේවකයෝ තියාගෙන ඉන්නවද? හරි? සමහර විට අපි වැඩ කරන කාලය වැඩි. අපේ රටේ තියෙන ප්‍රශ්නය ඕකනේ පුතේ. අපි වැඩි කාලයක් වැඩ කළාට කරන වැඩ ප්‍රමාණය අඩුයි අවසානයේ බලනකොට. කියන්නේ කාලයට සාපේක්ෂව අඩුයි. කාර්යක්ෂමතාව අඩුයි. ලෝකයේ දියුණු රටවල් හරියටම සමහරට පැය 8යි වැඩ කරන්නේ. හැබැයි වැඩ කරන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනද කාර්යක්ෂමතාව වැඩි. දැන් වැඩි කාලයක් වැඩ කරනවා කියලා කියන්නේ සම්පත් අපතයම වැඩි නේද? හරි? ලයිට් දාගෙන, ෆෑන් දාගෙන, AC දාගෙන නේද? වැඩි කාලයක් වැඩ කරනවා කියන්නේ සම්පත් හානිය වැඩි. ඒක කොහොමද උතර නිෂ්පාදන පිරිවෙය වැඩි වෙනවා. හරි අපේ රටේ ඔය තත්ත්වෙනේ තියෙන්නේ. ඉතින් ඒ දේවල් හරියට එකින් එක පරීක්ෂා කරලා ඇනලයිස් කරලා අන්න අපිට දැන් විසඳුමක් දැන් අපේ ගැටලු මෙව්වා මෙහෙම කරන්න ඕලා කියලා යාලා අපිට විසඳුම ලබා දීම කරනවා. පැහැදිලිනේ? ඒක තමයි මේ වෙන්නේ. හරි ඊට පස්සේ කොහොමද අපි අපේ අලුත් තාක්ෂණය දියුණු කරගන්නේ? යාලා අපිට උපදෙස් ලබා දීම කරනවා. හරි ඒ සම්බන්ධව පරිශන කරනවා. හරිද? ඒ ටික තමයි ඔය කිව්වේ මම කීපයක් විතරයි කිව්වේ උදාහරණ අරගෙන ඔයාලට පුළුවන් මේ ටික කියවලා තව ඔයාලත් කල්පනා කරන්න එකිනෙකට උදාහරණ ඊළඟට පරිශන සේවා සපයන ආයතන සඳහා නිදසුන් කීපයක් ඔන්න දීලා තියෙනවා. එකක් කාර්මික සංවර්ධන ආයතනය. ගොඩක් දුරට තාක්ෂණයේ පැත්තෙන් අපිට යම් පරිශනයක් කරගන්න ඕන නම් පුතේ දැන් උදාහරණයක් විදිහට හිතන්න මම මොකක් හරි මගේ දැනට තියෙන යන්ත්‍රයක් තියෙනවා. නමුත් මට මේ යන්ත්‍රය මදි කියන්නේ මේකේ මේ හිතමු මේකේ efficiency එක මදි, කාර්යක්ෂමතාව ඵලදායීතාව මදි. මට අවශ්‍ය නම් මේ යන්ත්‍රය තව වැඩි දියුණු කරගන්න. රයිට් මම යනවා අන්න කහාටද කාර්මික තාක්ෂණ ආයතනයට යනවා ගිහිල්ලා කියනවා මගේ මෙහෙම යන්ත්‍රයක් තියෙනවා මට මේක තව ඉෆෙක්ට් කරගන්න ඕනේ මේක efficiency එක වැඩි කරගන්න ඕනේ මේක effectiveness එක වැඩි කරගන්න ඕනේ වචන ඉංග්‍රීසියෙන් දාන්න එපාද කොහොමද කියන්නේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕනේ එහෙම නැත්නම් ඵලදායීතාව වැඩි කරගන්න ඕනේ අතර මේක මට වැඩි දියුණු කරලා දෙන්න අන්න යාලා අතර මොකක් හරි බලනවා මේක වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කාර්මික තාක්ෂණ ආයතන දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය අපි නර්ඩ්සි කියලා කියන්නේ නැත්නම් නර්ඩ් කියලා කියනවා සී නැතත් තමයි
හරි නැත්නම් නර්සි. හරි ඒකල තියෙන්නේ මේක. මේකෙත් ගොඩක් දුරට කාර්මික තාක්ෂණ ආයතනය වගේ යන්ත්‍ර සූත්‍ර සම්බන්ධව තමයි සම්පූර්ණයෙන් කටයුතු කරන්නේ. ඊළඟට ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය කියලා එකක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පරිවේෂණ ආයතන තියෙනවා. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මම CIC එකේ වැඩ කරනකොට සරල උදාහරණයක් මගේ අත්දැකීමක්. CIC එකේ වැඩ කරනකොට අපිට ගොඩාක් කම්ප්ලේන් එන්න ගත්තා ග්ලයිෆොසේට් සම්බන්ධව. හරි මේ ග්ලයිෆොසේට් ගැහුවට මේ වල්පැල මැරෙන්නේ නැහැ කියලා. ඔයාලා දන්නවා ග්ලයිෆොසේට් කියලා කියන්නේ සියල්ල නැසන වල්නාශකයක් නේ. ඉතින් දැන් මේක ගහපුවම සාමාන්‍යයෙන් මැරෙන්න ඕන. හැබැයි මැරෙන්නේ නැහැ කියලා ගොඩාක් කම්ප්ලේන් එන්න ගත්තා. රට වටෙන්ම වගේ කම්ප්ලේන් එන්න ගත්තා. ප්‍රශ්නයක් නේද උඩ? ඊට පස්සේ අපිත් එක එක තැන් වලින් සාම්පල් කලෙක්ට් කරගෙන ඔය කියන ඒක විශේෂයෙන් ඒ බැච් නම්බර්ස් එහෙම යාළගෙන් ඉල්ල ගන්නවා ගොවින් හරහාම කියන්නේ අපේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉන්නවනේ. එයාලා ඒ ගොවින් ගාවට ගිහිල්ලා යාළගෙන් ඒ ලේබල් බලලා බැච් නම්බර්ස් ඉල්ලන ඒ බැච් නම්බර්ස් වලට අදාළව තියෙන ඒත් එක්ක නිදහස් කරපු ඒ සාම්පල් තියෙන මොකක් හරි එක ලොට් එකකදී මොන හරි ගැටලුවක් එනවනම් ඒ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙනවා ඉතින් හරි. ඊට පස්සේ ඒ වගේ සාම්පල් කලෙක්ට් කරගෙන ඉතින් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ගහලා බලනවා. අපි කියන්නේ ඉතින් අපේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට තමයි කියන්නේ අපි ඔෆිස් එකට ගෙනලා ගහන්න දැන් නැහනේ. ඉතින් මේ ගහලා බලලා අතර සමහර වෙලාවට සමහර ඒවා එහෙම ගැටලුවක් නෑ අතරම. හැබැයි සමහර ඒවා වගේ තිබුණා. එහෙම මැරෙනවා හොරගතියක් තිබුණා. ඊට පස්සේ මට මතකයි මම තමයි මේ සාම්පල් එහෙම එහාට මෙහාට ගොඩක් දුරට ඔය පරිශන ආයතනට අරන් ගියේ මට මතකයි. එක සාම්පලයක් මම හිතන්නේ ඔය කාර්මික තාක්ෂණ ආයතනයට මම අරගෙන ගියා. හරි. ITI කියලා අපි කියන්නේ කාර්මික තාක්ෂණ ආයතනයට අරන් ගියා. අරන් ගිහින් යාලා හරහා පරීක්ෂා කරලා බැලුවා. මොකද මේ පරීක්ෂණය රජයේ ආයතනයකින්ම කරගන්න ඕන. මොකද ඔය ඕක පරිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඔය කම්ප්ලේන් එක ගියොත් ඊට පස්සේ ගැටලුවක් වෙනවා අපිට. හරි. ඒතර අපි එතෙන්ට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න අපි අනිවාර්යෙන් රාජ්‍ය ආයතනයකින් මේ පරීක්ෂණය කරගන්න අවශ්‍ය වෙනවා. එයාලට දීලා පරීක්ෂා කරලා බලපුවම මට මතක අපි ග්ලයිෆොසේට් වල කියන්නේ 46ක් වගේ තමා මතක ග්ලයිෆොසේට් ප්‍රතිශතය හරියටම දැන් මතක නෑ මට. ඒ ප්‍රමාණය හරියටම තියනවාද කියලා. ඉතින් ගොඩක් සාම්පල් වල අතරෙම ගැටලුවක් තිබුණෙත් නෑ. හරි 46ක් වගේ ප්‍රමාණයක් තිබුණා. හරි ඉතින් ඒ වගේ අවස්ථාවලදීත් අපිට අර වගේ ආයතනවල සහාය ලබා ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? දැන් ඊට පස්සේ අපිට ඉතින් තවදුරටත් ওই පරීක්ෂණේ එහාට කරගෙන යන්න නම් අපිට නැවත ওই කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ පරීක්ෂණ ආයතනයට හරි මොකේකට හරි දීලා එයාලටත් මේක ටෙස්ට් කරලා බලන්න කියන්න පුළුවන්. මේම ගැටලුවක් වෙනවා. බලන්න ඇත්තටම මේකෙන් මැරෙන්නේ නැද්ද කියලා එයාලා පරීක්ෂණයක් පවත්වනවා. කොහොමත් අලුත්ම පලිබෝධනාශකයක් ඔතේ මම විශේෂයෙන් දන්න ශාස්ත්‍රය අරගෙනම ඔයාලට මේ පැහැදිලි කරන්න. ඒක මට හොඳින්ම පැහැදිලි කරන්න පුළුවන් නිසා අලුත්ම පලිබෝධනාශකයක් අපි ලංකාවට ගෙනලා රෙජිස්ටර් කරන්න කලින් අනිවාර්යයෙන්ම ওই පරීක්ෂණ ආයතන වලට දීලා පරීක්ෂා කරලා එයාලා හරහා අපි ඒකේ කාර්යක්ෂමතාව පිළිබඳව කොහොමද අපි කියන්නේ රිපෝට් එකක් වාර්තාවක් අරගන්න ඕන. හරි. ඒ වාර්තා සාර්ථකයි කියලා කියන්නේ ඒකෙන් සාර්ථකයි කියලා අපිට ඔප්පු වුණොත් විතරයි අපේ රටේ මේක අපිට ලියාපදිංචි කරන්න පුළුවන්. කෘමිනාශකයක් නම් සමහරට කෘමීන් වර්ග 4කට 5කට මේක නිර්දේශ වෙනවා. ඒ කියන්නේ එහෙන් නිර්දේශයි කියනවා. හැබැයි අපේ රටේ සමහර නිර්දේශ වෙන්නේ එක කෘමි වර්ගයකට විතරක් වෙන්නත් පුළුවන්. අනිත් අයට මේක ඉෆෙක්ටිව් නෑ. ඊට පස්සේ අර එක කෘමි වර්ගයකට මේ ලේබල් එකේ දාන ගමන් ආයෙ නැවත තව අපි මොකද කරන්න ඕනේ ආයෙ වෙන පරිශන ආයතනයක් හරි සම්බන්ධ කරගෙන ආයෙ අනිත් අයටත් පරිශන කරනවා. ඒක අතකට මේ ඒ ජොබ් එක මෙහෙමයි ඉතින්. ඒක හරි. අර ඒකාකාරී නෑ ජොබ් එක. ඒ වගේ ගොඩක් ඔය පරිශන සම්බන්ධව කරන විවිධ ආයතන වලට යන්න ඕන. වී පරිශන ආයතනය, රබර් පරිශන ආයතනය, තේ පරිශන ආයතනය ඊට අමතරව දැන් ඒ භෝග සම්බන්ධවනේ මට මතකයි මම එකපාරක් පුත්තලම එනවා. පුත්තලමේ තියෙනවා ඔය ඇන්ටි මැලේරියා ඒ කියන්නේ මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ අර මැලේරියා පාලනය කිරීම සම්බන්ධව වෙනම ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ මේ මදුරුවන්ට ගහන ඒවත් තියෙනවනේ. ඒතර මේ මදුරුවන්ට ගහන සම්බන්ධ ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අරන් ගිහලා පරීක්ෂණ කරන්න බෑ. ඒතර ඒවට අර ඉන්නවා වෙනම
මේ ඇන්ටි මැලේරියා එක එහෙම ඉන්නවා. තව ඔය ඩෙන්ගු වලට සම්බන්ධව විශේෂයෙන් ඔය MRI කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර වෛද්‍ය පරීක්ෂණ ආයතනය කියලා කියන්නේ මේ දවස්වල වැඩිපුර කතා වෙන ආයතනයක් නේ. ඒත් ඒ වගේ තැන් වලට ගිහිල්ලත් අපි මේවා පරීක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒකාකාරී නෑ හොඳ ජොබ් එකක්. අර කොළඹ තමා ගැටලුව. ඒකේ මට ෆීල්ඩ් එකේ වගේ හම්බුණා නම් ඇත්තටම ඒ කියන්නේ ඔය වැඩිපුරම ශේෂ්ඨ වලට ගිහිල්ලා ඒ ගොවීන් එක්ක පරිශන කරලා එහෙම ගොඩක් දුරට ජොබ් එක හම්බුණා නම් මම සමහරට අදටත් ඒ ජොබ් එකේ ඉඳිවි. අර හෙඩ් ඔෆිස් එකේ ඉඳගෙන පොඩ්ඩක් කොටු වෙලා ওই තැන් වලට යන්න ගිහම ටිකක් කරදරයි. කොළඹ ජීවිතේ එච්චර හිතටල් වෙන්නේ ඒ නාගරිකකරණයත් එක්ක ඒ තියෙන ට්‍රැෆික් ඒ හැම ප්‍රශ්නයත් එක්කම ඒක ටිකක් අවුල්. ඒක නිසා ඉතින් ඒක දාලා ආවා. එහෙම නැත්නම් ඉතින් ওই ගොඩාක් ආයතන වලත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන් තිබුණු ජොබ් එකක් තමයි ඇත්තටම මම කලින් CIC එකේ වැඩ කළේ Research and Development Executive R&D Executive කියලා අපි කියන්නේ Research and Development Executive කියන්නේ පරිශන හා සංවර්ධන විධායක නිලධාරී. එහෙම තමයි මේ අපේ මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රොෆෙෂන් එක තනතුර තිබුණේ. හරි ඊට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලය, තේ රබර් පොල් පර්යේෂණ ආයතන සහ ඊට අමතරව විශ්වවිද්‍යාල සම්බන්ධ විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලත් අපිට මේ පර්යේෂණ කරගෙන යන්න පුළුවන්. ඒතර ඒ පර්යේෂණ සේවා සපයා ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් ආයතන ටිකක් ගැනයි අපි කිව්වේ. රයිට්. එතනින් ඔන්න පාඩම ඉවරයි. හරි. එතකොට අවසානයේ අපි කතා කළේ නැවත ප්‍රධාන මාතෘකාව මතක් කරලා දෙන්න. ව්‍යාපාරය පවත්වාගෙන යාමට වැදගත් වන යටිතල පහසුකම් හා සේවා ෂෝට් නෝට් එකක් හදාගන්න. මේ වගේ මේ හැම අස්සක් මුල්ලක් නෑරකින් මෙහෙම වලගෙන් ප්‍රශ්න කරන්නේ නැති නිසා පාඩම් කරන්න හොඳම දේ තමයි ෂෝට් නෝට් එකක් හදාන්න. දැන් ඔය සම්පූර්ණ මාතෘකාවට වලට ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන්. ටිකක් ලොකු පොලයක් හරි කමන්නේ අරගෙන 3යි කියන්නේ පහසුකම් යටිතල පහසුකම් ආකාර 3යි උපකාරක සේවා ඊළඟට දෙවෙනි එක අපි කිව්වේ ප්‍රලේඛනය තුන්වෙනි එක පහසුකම් සැකයීම. එතකොට උපකාරක සේවාවල ඒ ටික පොඩ්ඩක් කරුණු වශයෙන් ඒ ටික කෙටියෙන් ලියාගෙන අර ණය සහ නීති රෙගුලාසි ඒක දෙක පොඩ්ඩක් ඒ ෂෝට් නෝට් එක ඇතුළේ වැදගත් කාරණා ටික දාගන්න. මම හිතනවා එතකොට ඔයාලට මේක පාඩම් කරගන්න ලේසි වේවි. හොඳයි. ඉතින් ඔය ටික තමයි 19 වෙනි එකකේ තුල අපිට සාකච්ඡා කරන්න කියලා දීලා තියෙන්නේ විෂය නිර්දේශයට අනුව. එතකොට ඔබ චුට්ටක්
හරි. එතකොට දැන් එහෙනම් මොකද කරන්නේ? එහෙනම් අපි පොඩි වෙලාවයිනි තියෙන්නේ නේද? අපි ওই වෙලාව කොහොමම තියලා අපි සඳයින් මේ ඉරිදා ඉඳලාම එහෙනම් අලුත් පාඩමෙන් පටන් ගමු. එතකොට මේ හැමෝම එහෙනම් ඉරිදා වෙනකොට ටියුට් එක අනිවාර්යෙන් අරගන්න. ඒ කියන්නේ මම හිතුවා ඉරිදා අහන්නේ නැහැ දැන් කවුද ටියුට් එක ගත්තේ කවුද ටියුට් එක ගත්තේ නැත්තේ කියලා. ටියුට් එක අරගෙන තියෙන අයට මට කරන්න වෙනවා. හරි. ඒතර අපි ඒ පාඩමත් එහෙනම් ඉවර කරලා අපිට ගොඩක් දුරට මම ටාගට් කරන විදිහට ජූනි මාසයේ මැද හරිය වගේ වෙනකොට අපිට ওই පාඩම ඉවර කරා ඔය අලුත් පාඩම ඉවර කරන්න පුළුවන්. ඒතර ජූලි මාසෙ ඉවරනකොට සාමාන්‍යයෙන් අපිට ජූලි මාසෙ ඉවරනකොට අපිට මේ කෘෂි ආර්ථික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි මම මේ ගොඩාක් වේගෙන් කරන්නේ නැහැ. සාමාන්‍ය ගානට කරගෙන යන්නේ නැත්නම් ඔයිට වඩා කලින් ඉතින් ඔන්ලයින් ක්ලාස් දාලා ඉවර කරන්න බැරි කමක් නැහැ. නමුත් අපි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ අපිට කාලය වල තරම් තියෙන නිසා. කොහොමද ජූලි වෙනකොට ඉතින් අපිට කරනවා කියලා ඉතින් අමුතුවෙන් කරන්න දෙයක්වත් නැහැනේ කොච්චර හිමින් කරගෙන ගියත් අපිට ජූලි වෙනකොට ওই සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එතකොට අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස විභාගෙත් තියෙයිදී. දැන් ඔය කියන විදිහට දෙසැම්බර් කියලා තමයි කියන්නේ ඒකත් හරියටම තීරණයක් නැහැ. ඔක්තෝබර් තිබුණත් ගැටලුවක් නැහැ ඔයාලට අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකක්ම තියෙනවා සම්පූර්ණයෙන් පාඩම්ම කරන්න. කියන්නේ පාඩම්ම විතරක් කරන්න. හරි. ඒ ටික තමයි එහෙනම් කියන්න තියෙන්නේ. ඒකෝට අද අපි නැවත අපේ පේපර් ක්ලාස් එක පටන් ගත්තා. අද අපි යලි ගුණාත්මක භාවයේ පාඩමට අදාළ පේපර් එක සාකච්ඡා කළේ. ඉතින් අපි ඊළඟ සතියේ ශාක ප්‍රචාරණය සහ අවන්තර නිෂ්පාදනය කියන පාඩමට අදාළව පේපර් එක සාකච්ඡා කරනවා. ඒතර අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් කලින් දැනුවත් කරන්න ඔයාලට PDF දාන්න. මොකද papers ගොඩක් දුරට දැන් අපි යන්නේ PDF ක්‍රමය හරහා. papers print කිරීමක් කරන්නේ නැහැ. මොකද සතිය ගානේ ඔයාලට එන්න අපහසුයි. ආයතනයේට මම මොකද සතියේ සැරයක් papers නිකුත් වීම වෙන්නේ. ඒතර papers අවශ්‍යයි කලින් දැනුවත් කරන්න. ඒ papers වල PDF ලබා ගැනීම සඳහා. හරි එහෙනම් ළමයි අද අපි පොඩි වෙලාවයි අද ක්ලාස් එක කළේ. කමක් නැහැ අපි අලුත් පාඩම පටන් නොගෙන ඉමු. අපි එදිනදා ඒතකොට මම හිතන්නේ අපි උදේ තමා පන්තිය දාලා තියෙන. ඒතර උදේ 8 ඉඳලා 11 වෙනකල් පැය 3ක් අපි එදිනදා පන්තිය කරනවා. එදාට අපි මේ මම ඔයාලට දීලා තියෙන නිබන්ධනය කරමු. සාමාන්‍යයෙන් මේ නිබන්ධනයේ භාගයක් විතර වගේ අපිට එදාට කරගන්න හැකියාව තියෙනවා. මේ නිබන්ධනයේ බොහෝ විට සති දෙකකින් විතර වගේ ඉවර වේවි. එතකොට ඊළඟ නිබන්ධනය ඊළඟ මාසෙ මුලට මම ඔයාලට ලබා දීම කරන්න. ඒක නිබන්ධන දෙකක් වෙනවා. තව දැන් ඔය තියෙන නිබන්ධනයට වඩා ටිකක් විතර ලොකු නිබන්ධනයක් තමයි දෙවෙනි නිබන්ධනයේ තියෙන්නේ. හරි. එහෙනම් අද අපි නතර කරමු. එදිනදා නැවත හමු වෙමු. එන හැමෝටම ආයුබෝවන්.